තෙරුවන් සරණයි යුනික් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවේ දහම්මග වැඩසටහන ප්‍රථම දිගහැරුව. එලෙස ගොතටුව ශ්‍රී කන්දේ පුරාණ රජමහා විහාරස්ථානයේ සිට අවසරයි අතිපූජ්‍ය පදියපැලැල්ලේ පඤ්ඤා සෝබන ස්වාමීන් වහන්සේ සමග. අවසරයි ස්වාමීන් වහන්සේ. හදේනලවෙන කාවි කොසොම්ගෙන බුදු සමිඳුපා මුලින් තියමු එකින් එක අමු නමින් තෙරුවන් ගුණය බැතින් නිතින් ගයමු කාවි සායුර තුල කිමි දෙමින් අපි දාම තුල ඇති රසය සොයමු දහම් ගැබනින් නාදවන්නට සාදු 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 කියමු යන්න දෙව්ලොව සැප විඳින්නට නොයෙක් ලෙස දන් දුන්නට ඔබේ සිත පිරි සිදු නොවේ නම් නොහැක සුගතියේ යන්නට සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුර
දස පාරමිතා ගුණ ලබලාමි සත් කුලය කරුණා දයාව යොමලා හැම විට සනසවලා මීතලය එදත් නදත් නාපි හෙටත් වඳිනවා එයින් ලැබූ ඒ ඵලය දොත් මුදුන් දී බැතින් වඳිමි මාම ගොයුම් සමිඳු බුදු බලය අනද තෙරෙඳෝ ආදී මායතිවරෝ වන පොත් කරලා පෙළට පෙලින් සවුලෝ සත්වාග සනසොම දොටුවා ඒ උත්තම වූ දාම තුලින් විනය සුතුර අභිසඳ හම්පෙටකය හදවත නැමෙනවා හැමත කලින් දෙවනු වඳිමි උත්තම සදහම් ගුණ හදවත නම් වූ සුවඳ මලින් සංසුන් ගමනින් වඩින විටදී කා සිවුරින් වාගෙන දෙවුර නෙත පිනවනවා සිත සනසනවා දකින විටදී සංග ඉවුර සදා ලොවට සිත ලබා නිවන් සුව දරාන සඳහම් පවුර වන්දිමි බැතින් මම තුන් සිත පාදා උත්තම වූ කාසිවුර සාදු කියන්නේ හැම දිනම සඳහැති කරුණා බර හදවත් ඇති සුපින්වතුනි දහසක් බුදුන් බුදු වූ මේ හිමිදිරි උදෑසන යුනික් ප්‍රොඩක්ෂන් YouTube මාලිකාවේ සදහම් මග වැඩසටහනින් සිදු කරන ප්‍රථම කාව්‍ය ධර්ම දේශනාවයි මෙලෙසට ආරම්භ කරන්නට යන්නේ. මා අද දිනේදී ඔබට මේ උතුම් කාව්‍ය ධර්ම දේශනාමය පින්කමේ මාතෘකාව හැටියට නැත්නම් කතා පුවත හැටියට ආදරණීය අම්මා කියන චරිතයේ උතුම් ගුණාංගයනොත් එවාගේම පිටරට ගිය පොතෙකුගේ කතා පුවතක් පිළිබඳවත් කවියෙන් ඔබට දේශනා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. එනිසා බණහන ඔබට මේ කාව්‍ය ධර්ම දේශනාව ඔබගේ හදවත්වලට කතා කරන කවි බණක් වේවි. එවාගේම මේ ඇහෙන හඬ
ඔබගේ දෙසවන් වලට මේ විදු අමාදම් ලෙස ඔබේ දිවි මඟ සරු වේවා කියන උතුම් පරම පවිත්‍ර චේතනාවත් පෙරදරි කරගෙන මේ උතුම් කාව්‍ය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට හැම දිනාම දොහොත් මුදුනට තබාගෙන තුන් වතාවක් සාදුනාද පතුරවන්න. පිපි මල් මිනි සෑවෝම හිමිදිරි උදෑසන ආවෙමි බාන කියන්නට එහි ආගය දැන මෙත් කරුණාදී ගුණයෙන් සිත් නිවාලන අරඹමු මේ ලෙස සාදහම් පාද යෝගායන පින්වත්නි මා මුලිනුත් සඳහන් කරන්නට යෙදුනා අද මේ කාව්‍ය ධර්ම දේශනාවේ මාතෘකාව නැත්නම් කතා පුවත පිළිබඳව විශේෂයෙන්ම මං කාලීන කාව්‍ය ධර්ම දේශනාවක් හැටියට මේ උතුම් ධර්මද්වීපයේ තුල සිදු වුණු එක්තරා අනුවේදනීය කතා පුවතක් තමයි මේ කාව්‍ය ධර්ම දේශනාව සඳහා විශේෂයෙන් මාතෘකා කරගන්නට යෙදුනේ. උත්සාහවන්ත අම්මා කෙනෙකුත් ධෛර්යවන්ත තාත්තා කෙනෙක් සහ මේ දෙපළගේ පුංචි පුතත් යන මේ තුන්පළ පින්වතුනි ජීවිතේ පුදුමාකාර සතුටකින් තමයි කාලය ගත කරන්නට යෙදුනේ. අපි බලමු මේ කතාවේ ඉදිරිය කොහොමද කියලා. දිවියට ලැබෙන්නේ වැඩියෙන් කාරදරය දියුණුව ලාභයි මිනිසොන් වාහැරය දුම්පත් කමින් මේ මිනිසොන් හරි බාරය මේ දුම්පත් නිවස කොළඹට හරි දොරය තන තන තිබේ දුම්පත් සාල කොනු නිවසේ මව්පිය පොතොතේ දෙන දිවි ගෙවනවා එකසේ අම්මා බැඹලෙනවා උන් පොදාසඳසේ සිරියාවති බාල ඔසොලයි මෙම නිවසේ පින්වතුනි මෙහෙම කාලේ ගෙවිලා යනකොට මේ රත්තරම් පුංචි පවුලේ ජීවත් වුණේ ආදරණීය අම්මයි තාත්තයි එවාගේම ආදරණීය පුතණුවන් ජීවිතේ කරදර බාධක කියන දේවල් කුමන මොහොතක කුමන අවස්ථාවකද එනවාද කියන කාරණාව අපට කියන්නට බෑ. බොහොම සතුටින් කාලය ගත කළ මේ රත්තරම් පුංචි පවුලටත් කරදරයක් බාධකයක් ඉදිරියෙන් පැමිණෙනවා. අපි බලමු ඒ කරදරය කුමක්ද කියලා. දිවියට නිතර කරදර ඇත නෙක බොම
අඳුරේ ගේලෝනි මාව පුතු දාව සක්නේම මිය පරලොව ගියා පින්වත සිරිසෝම පින්වතුනි මේ ලෝකේ ආදරණීය අම්මටයි තාත්තටයි ඉන්න වටිනාම වස්තුව තමයි තමන්ගේ ආදරණීය දරුවන්. ඒ බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුත්තාවත්තු මනස්සානං යනුවෙන් අපට දේශනා කරන්නට යෙදුනා. තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා මිය පරලොව ගියත් සිරියාවතී අම්මා ජීවිතේ වැටුනේ නැහැ. මේ ආදරණීය අම්මගේ එකම බලාපොරොත්තු වුණේ තමන්ගේ පුංචි පුතණුවන්ව සමාජයේ ඉහළ තැනකට ඔසවා තබන්නටයි. දවසක් මේ ආදරණීය අම්මා තමන්ගේ පුංචි පුතාව ළඟට අරගෙන ඔළුව අත ගගා ආශිර්වාදයන් කරනවා. පුංචි කාලේ අපිට මතකයි අපේ අම්මා අපිව කොච්චරනම් ළඟට අරගෙන ඔළුව අත ගගා ආශිර්වාදයන් කරන්නට ඇතිද. අන්න ඒ වගේ තමයි එදා සිරියාවතී අම්මා තමන්ගේ පැතුම් පුංචි පුතාව ළඟට අරගෙන හද තුල ඇතිවෙච්ච පුත්‍ර ස්නේහයේ පෙරදරි කරගෙන මෙන්න මේ විදිහට තමන්ගේ ආදරණීය පුතණුවන්ට ආශිර්වාද කරනවා. පියතුම මිය ගියද නුඹ මාට බාරක් නැතේ මේ යන ගමනේ දේවී කාතරේ තේරක් ඇති වීරිය බාලය නිරතොරෝ ඇති කරන් සිතේ හොඳ මිනිහෙක් වේයන් මාගේ රත්තරන් පුතේ කවදාවත් නොනේ මෙනු පොත පවට තෙරුවන් සරණයි ආදර පුතුට තෙරුවන් සරණයි ආදර පුතුට. මෙහෙම කාලේ ගෙවිලා යනකොට පින්වතුනි පැතුම් පුංචි පුතා පාසල් යන වයසත් ලං වුණා. එදා මේ ආදරණීය අම්මා කල්පනා කරා තමන් ආපන ශාලාවක් පවත්වාගෙන යන පාසලට තමන්ගේ ආදරණීය පුතණුවන් ඇතුළත් කරගන්න. ඒ මොකද පැතුම් පුංචි පුතාගෙන් එක මොහොතක්වත් වෙන් වෙලා ඉන්නට මේ අම්මට හිත දුන්නේ නැහැ. දින සති මාස බවට පත් වෙමින් කාලේ ගෙවිලා ගියා. දැන් සිරියාවතී අම්මා තරමක් දුරට වයස. පැතුම් පුංචි පුතත් වයසින් මොහු පුරාගෙන එනවා. මේ කෙසේ වෙතත් පින්වතුනි මේ කාලේ අරුම පුදුම දෙයක් සිදු වෙනවා. අරුම පුදුම කිව්වට වත්මන් සමාජයේ නම් මේක සරල කාරණාවක්. දවසක් පාසල් නිම වී පැමිණි පැතුම් තමන්ගේ ආදරණීය අම්මට යම් කිසි කාරණාවක් නිසා පිළිකුල් කරමින් දැනවදිනවා. පුංචි කාලේ තමන්ගේ අම්මාව හොයා ගියපු පැතුම් කාලයක් සමග අම්මගෙන් ඈත් වෙලා යහළුවන් සමග එකතු වෙනවා. එදා අම්මාගේ දරු සෙනෙහස අපරිමිත වුවත් මේ පුතුගේ මව් සෙනෙහස විපරිත වෙනවා. අපි බලමු ඒ මව් සෙනෙහස විපරිත වෙන්න මේකට හේතු වුණ කාරණා. මා ඔබට කවියෙන් ඒ මෙසේ පහදන්නම්. මව මේ පුතුට
සේනහසනුවා දුව එනමුත් මාවට මේ පුවතෝ නැත ලන්වෙන් දින සති මාස අවුරුදු ගෙවිලා යන්නේ නොසිතූ දෙයකි මෙම නිවසේ සිදුවන්නේ හොඳ මිනිහෙක් වෙන්නට අකුරු ඉගෙන ගන්නට අදින් පස්සේ අම්මේ මට බැහැ පාසල් යන්නට බැහැ පාසල් යන්නට කවදාත් නුඹ ගැන සෙතෝ නොබෙදියෝ නුඹ නිති පැතෝ ඇයි මේ විදිහට කියන්නේ මගේ ආදර පොඩි පුතෝ මගේ ආදර පොඩි පුතෝ එක පද පෙළී කියනවා මට හැලී අම්මේ යාළුවෝ කියනවා වාගේලුණුබ සෝලී වාගේලුණුබ සෝලී නොබෙදියෝ නොව පතන්නේ ඒකයි දුක් විඳින්නේ මොනවාද පුත ඔය හැටියට නුඹේ යාළුවෝ කියන්නේ නුඹේ යාළුවෝ කියන්නේ අන්දලු අම්මගේ අඳුරුලු සිරුරේ පෑ අදින් පස්සේ පාසල වෙත අම්මේ නුඹ එනු බෑ ආවොත් මම යන්නේ නාඩනු පුත නාඩනු මේ දුක බෑවාවනු නුඹේ කඳුරු දුටුව විටදී නොහැක පුතේ වාවනු නාඩනු පුත නාඩනු පින්වතුනි එදා පැතුම් පාසල් නිම වෙලා ඇවිත් තමන්ගේ අම්මට බැන වැදුනේ නැත්තම් පිළිකුල් කරේ අන්න ඒ ආකාරයට මේ ආදරණීය අම්මට මොනතරම් වේදනාවක් දැනෙන්නේ නැතිද දසමසක් කුස තුල තබාගෙන මේ ලෝකයට බිහි කරපු තමන්ගේම දරුවෙක් මේ විදිහට පිළිකුල් කරලා බනිද්දී මේ අම්මට මොනතරම් වේදනාවක් දැනෙන්නට ඇතිද එදා පැතුම් මේ විදිහට ඇවිල්ලා පාසල් නිමවි අම්මට බැන වැදුනා ඒ වගේම තමයි පැතුම් අම්මට කිව්වා අම්මේ ආයේ කිසිම දවසක මම පාසල් යන්නේ නැහැ මගේ යාළුවෝ මට විහිළු කරනවා ඔයා හරියට සෝලි කෙනෙක් වගේ කියලා
පරණ ඇඳුම් ඇඳගෙන පාසලට එනවා. ඒ වගේම ඔයාගේ එක හැක් අන්දයි. අනේ අම්මේ මගේ යාළුවෝ දිනපතාම මට විහිළු කරනවා. ඒ නිසා ආය ඔයා කිසි දවසක පාසල් එන්නත් එපා. මම මගේ පාසල් යන ගමන මෙතනින්ම අවසන් කරනවා. මේ අම්මගේ ජීවිතයේ එකම ප්‍රාර්ථනාවයි තිබ්බේ. ඒ තමයි තමන්ගේ ආදරණීය පුතණුවන්ව සමාජයේ ඉහළ තැනකට ඔසවා තබන්නට. නමුත් මේ ප්‍රාර්ථනාව ඒ හීනේ දැන් බොඳ වීගෙන තමයි එන්නේ. පැතුම් පාසල් යන්නත් බැහැ කියනවා. මේ අම්මා මොකද කරන්නේ? තමන්ගේ ඒ තාක්කල් ජීවිතේ එකතු කරගත්ත මිල මුදල් ටික එකතු කරගෙන තව පුංචි ඉඩම් කෑල්ලකුත් විකුණලා ඒ සල්ලි ටිකත් අරගෙන තමන්ගේ ආදරණීය පුතාව විදේශ අධ්‍යාපන කටයුතු සඳහා පිට රටකට ඇතුළත් කරනවා අසල්වාසී කුමාරගෙන්. ඉතින් මේ කතාව බොහොම දීර්ඝ කතා පුවතක්. නමුත් මේ කාව්‍ය ධර්ම දේශනාව තුළදී මා ඔබට සරලව බොහොම හොඳින් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, දැන් මේ කතා පුවතේ වගේම ජීවිත කතාවලත් විශාල කාල පරිච්ඡේදයක් ගත වෙලා මේ අම්මගේ ප්‍රාර්ථනාව ඒ වගේම බලාපොරොත්තු අනුව පැතුම් පිට රටකට යනවා තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා. අපි බලමු ඉදිරියේදී මේ කතා පුවතේ මොනවද සිදුවන්නේ කියලා. පුතුමවගෙන් ටික ටික වෙනවා මේ අසරණ මාව කඳුලැලි බොනවා. මෙවැනි දේ ඇයි සිත විමසනවා. පැතුම් පුතා පිට රටකට යනවා. ඉගෙනුම ලබමින් දිවියට බොම ජයගත්තායන කඩයින්ම දිවිගෙව්වත් පුතෝ සතුටින්ම කඳුලැලි බොනවා මව හැමදාම. කඳුලැලි බොනවා මව හැමදාම. පින්වත්නි, දැන් පැතුම්ගේ ජීවිතේ විශාල කාල පරිච්ඡේදයක් ගත වෙලා ඒ වගේම මේ කාව්‍ය ධර්ම දේශනාවෙත් ලොකෝ කාල පරිච්ඡේදයක් ගත වෙලායි තියෙන්නේ. පැතුම් පිටරට ගියා. තමන්ගේ අධ්‍යාපන කටයුතු හිතා ගන්නවත් බැරි අන්දමින් බොහෝම ඉක්මනින් සිද්ධ කරන්නට යෙදුණා. පැතුම් දැන් ඇවිල්ලා වෙනස්ම චරිතයක් මේ ජීවිතේ විශාල පරිවර්තනයකට ලක් වෙලායි තියෙන්නේ. දැන් පැතුම් පුංචි පුතෙක් නෙවෙයි, හොඳ හැඩි දැඩි තරුණයෙක්, බොහොම කඩවසන් තරුණයෙක්. තමන්ගේ අධ්‍යාපන කටයුතු බොහොම ඉක්මනින් අවසන් කරලා ඔහු නැවත ලංකාවට පැමිණෙන්නට අදහස් කරනවා. හැබැයි මොහු ලංකාවට එන්නේ නම් තමන්ගේ අම්මව දකින්නවා බලනවා කියන ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨානයෙන් නම් නෙවෙයි. සාමාන්‍යයෙන් දරුවෙක් පිට රටකට ගියපුවාම නැවත තමන්ගේ රටට පැමිණෙන්නේ තමන්ගේ අම්මව තාත්තව සහෝදර සහෝදරියන් යහළු මිත්‍රාදී දැක ගැනීමේ වැළඳ ගැනීමේ ප්‍රාර්ථනාවෙන්. නමුත් පැතුම් ලංකාවට එන්නේ තමන්ගේ අම්මව බලන්න නම් නෙවෙයි. ඔහු ලංකාවට පැමිණෙනවා. ලංකාවට පැමිණිලා කොළඹ ප්‍රදේශයෙන්ම බෝඩිමක් හොයාගෙන ඒ බෝඩිමේ නතර වෙනවා. ඉන් අනතුරුව මොහු මොකද කරන්නේ? තමන්ගේ ඉගෙන ගැනීමේ සුදුසුකම් නැත්නම් අධ්‍යාපන සුදුසුකම් වලට අනුව ඊට සරලන රැකියාවක් තෝරගන්නවා.
මේ රැකියාව තුළින් ඔහු නිසි වැටුපක් ලබාගෙන දිනෙන් දින මුදල් ටික ටික එකතු කරගෙන විශාල නිවසක් නිර්මාණය කරනවා. ඒ වගේම තමයි ඔහුටම කියලා වාහනයකුත් මිලදී ගන්නවා. මම මුලින් සඳහන් කරන්නට යෙදුනා මේ කතා පුවතේ වගේම ජීවිත කතාවලත් විශාල කාල පරිච්ඡේදයක් ගත වෙලා තියෙනවා කියලා. ඉතින් පැතුම් මේ සියල්ලම කොළඹ ප්‍රදේශයට ඇවිදින් සිද්ධ කරන්නට යෙදුනා. ඊළඟට ඔහු මොකද කරේ? තමන්ගේ ජීවිතයට සරිලන සහකාරියක් ආදරණීය බිරිඳක් එකතු කරගන්නට යෙදුනා. පින්වතුනි කාලයත් එක්ක දැන් පැතුම්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම මුලින් සඳහන් කරා මේ ජීවිත කතාව වගේම කාව්‍ය ධර්ම දේශනාවෙදී විශාල කාල පරිච්ඡේදයක් ගත වෙලා තියෙනවා කියලා. ඉතින් මේ වැඩ කටයුතු සියල්ලම සිද්ධ කරන්නට ලංකාවට ඇවිත් පැතුම්ට අවුරුදු 7ක තරම් කාලයක් ගත වුණා. නමුත් පින්වතුනි පැතුම් තමන්ගේ අම්මා ඉන්නවද කෑවද බීවදවත් බලන්න නිකමටවත් කටයුතු කරේ නැහැ. බලන්න පින්වතුනි මේ පැතුම් පුංචි පුතාගේ තියෙන වෙනස. මේ වගේ දරුවන් අපේ වර්තමාන සමාජයේ ඕන තරම් ඉන්නවා. ඉතින් දවසක් මේ ආදරණීය අම්මට අසල්වාසියා මාර්ගයෙන් පුංචි ආරංචියක් හම්බ වෙනවා. තමන්ගේ පුතණුවන් ලංකාවට ඇවිල්ලා දැන් ගොඩ කාලයක් වෙනවා. පුතා බොහෝම සතුටින් කාලය ගත කරනවා කියලා. මේ අම්මා කල්පනා කරා ඇයි තාම මගේ පුතා මාව බලන්න ආවේ නැත්තේ? හරි කමක් නැහැ. මගේ පුතාට ගොඩාක් වැඩ කටයුතු ඇති. ඒ නිසා මංම මගේ පුතාව හොයාගෙන යනවා කියලා. එදා මේ ආදරණීය අම්මා අර අසල්වාසියාගෙන් ලැබුණු කාඩ් පතත් අරගෙන තමන්ගේ පුතාව හොයාගෙන ගෙන්ගෙට ගියා. අපි බලමු මේ අම්මට තමන්ගේ පුතණුවන්ව හම්බ වෙයිද කියලා. පුතා ආවා පුවත ඇසුනා මේ මාවට දැන් සතුටනින් නැති අම්මා කෙනෙකුට දරුවෝ යන මෙලොව සිටිනා උතුම් සම්පත මවගේ ඔනෝම ලැබෙන පුතුහට ලොවක් දිනනා සතුට නැත. නමුත් මේ පොතෝ කරන පිරෝමන් අපගේ හදවත කරයි කම්පිත. අපගේ හදවත කරයි කම්පිත. පැතුම් දෙව්විම නකසිරියගෙන මාලිගාවක දිවි ගෙවන්නේ ධනය පසුපස ලැබෙන හැම විට උමතු වෙන්වා ගෙයි දුවන් ඇගේ දෙනෙතට පුතා නැති මුත් මහා මන්දිරයකි පෙනෙන්නේ පැතුම්ගේ පොඩි දරුවෝ දෙන්නා. එවිට ඇය වෙත පිය නගන්නේ. එවිට ඇය වෙත පිය නගන්නේ. පින්වතුනි සිරියාවතී අම්මට තමන්ගේ පුතා ජීවත් වෙන නිවාසය හම්බ වුණා. මේක නිවාසයක් නෙවෙයි හරියට දිව්‍ය මාලිගාවක් වගේ. මේ අම්මා හිමින් සීරුවේගේ දොරකඩ ළඟට ගියා. යාන වාහන ඕන තරම් තියෙනවා. හැබැයි තාම තමන්ගේ පුතාව නම් දැක්කේ නැහැ.
මේ අම්මා හිමින් සිරිවේ ගේ සීනුවනාද පුංචි පැටවු දෙන්නෙක් දොර විවෘත කරා. ඒ වෙන කවුරුත් නෙවෙයි මේ ආදරණීය අම්මගේ පුතාගේ දරුවන් දෙන්නා. මේ දරුවෝ දෙන්නා මේ ආදරණීය අම්මව දැකලා ගේ දොරක් වහගෙන හයියෙන් කෑ ගහගෙන බය වෙලා ගේ ඇතුළට දුවලා ගිහිල්ලා තමන්ගේ ආදරණීය තාත්තා ගේ ඇතුලේ රාජකාරී වැඩ කිරීමේ තාත්තට මෙහෙම කියනවා. අන්දායි ඇගේ එක ඇක් නොම දෙයි කිසියම් බාක් දැක්කාම බය හිතෙයි තාත්තේ ඇවිදින් දුක් පත් කතක් ඇවිදින් දුක් පත් කතක් මෙකවර ඇලි අඳින්නියක් කවුරුන් හෝ සොයන්නියක් දැක්කාම බයිතියි පියේ ඇවිල්ලා ගෙට ගන්නයක් ඇවිල්ලා ගෙට ගන්නයක්. දරුවෝ දෙන්නා මෙහෙම තාත්තා ළඟට ගිහිල්ලා කිව්වා අනේ තාත්තේ කවුද දන්නේ නැහැ ඇස් නොපෙනෙන වයසක කාන්තාවක් නැත්තම් හිඟන්නියක් ඇවිල්ලා අනේ තාත්තේ අපිට නම් බයයි තාත්තම ගිහිල්ලා බලන්න කියලා පැතුම්ට කිව්වා. පැතුම් බැලුවා එළියට ගිහිල්ලා කවුද අද මාව හම්බ වෙන්න ඇවිත් ඉන්න අමුත්තා කියලා. දොර විවෘත කරපු ගමන් හරි පුදුමයක් සහ ඔහුට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. මේ වෙන කවුරුත් නෙවෙයි දොරකඩ ළඟ ඉන්නේ තමන්ගේ ආදරණීය අම්මා. දැන් මේ අම්මට මොහොන දෙන්න බැරුවයි පැතුම් ඉන්නේ. අපි බලමු පැතුම් තමන්ගේ අම්මට මොනවද කියන්නේ කියලා. මවගේ තිබෙන වටිනාකම අපි දනිමු එනිසා මවගුණය නිරතුරු සේකරමු. මේ පොතට කිසිම විටකදී නොම බනිමු අම්මට පුතෝ කියන්නේ මොන වාද බලමු. කවුරුද ඔබ කවුරුද ඔබ පවසන්න අපි ආඳුරන්නේ නෑ ඒ බව දැනගන්න. කිසිම දෙයක් අප අට නෑ ඔබ අට දෙන්න. වහාම මෙතනින් යන්න. කුඩා කාලේ ඇගලේ කිරි කරනිති දුන්නා. ඒ ගුණයේ වටිනාකම පුතුනොම දන්නා. කියමින් පුතු මවට බැන්නා. බිය වී ඇත නුඹට අපේ දරුවන් දෙන්න.
එදා පැතුම් තමන්ගේ අම්මට කිව්වා ජීවිතේට දැකලා නැති කෙනෙක් වගේ ඔයා කවුද? අපි ඔයාව අඳුරන්නේ නැහැ. ඔයාට මෙහෙ දෙන්න කිසිම දෙයක් නැහැ. මගේ දරුවෝ දෙන්න ඔයාට ගොඩාක් බය වෙලා ඉන්නේ. ඒ නිසා වහාම මෙතනින් පිට වෙලා යන්න කියලා එදා පැතුම් තමන්ගේ අම්මට බැන වැඳලා ඉලවගත්තා. මේ අම්මට මොනතරම් වේදනාවක් දැනෙන්නේ නැතිද? තමන්ගේ කුසින් වදාපු දරුවෙක් අඳුරන්නේ නැති ගානට කතා කරද්දී හිඟන්නියක් කියලා බැනලා ඉලවද්දී පින්වතුනි මේ ආදරණීය අම්මා අවුරුදු ගණනාවක් තිස්සේ බලාගෙන හිටියේ තමන්ගේ පුතාව දැකගන්න. නමුත් එදා ඒ අවස්ථාව උදා වුණත් පැතුම් තමන්ගේ අම්මට ආදරයෙන් සැලකුවේ නැහැ. ඒ වෙනුවට ඇයට අහන්නට ලැබුණේ බැනුම් පද. මේ අම්මා කිසිත්ම නොකියා හිතේ දුක හංගාගෙන තමන්ගේ පුතාට එක සිතින්ම ආශිර්වාද කරලා නැවතත් නිවසට පියමැන්නා. දින සති මාස බවට පත් වෙමින් තවත් විශාල කාල පරිච්ඡේදයක් ගත වෙලා ගියා. දැන් පින්වතුනි සිරියාවතී අම්මා තමන්ගේ ජීවිතයේ අවසාන කාලයට තමයි මේ එළඹිලා ඉන්නේ. උතු වේනු වේන් වේඳ පොදුක ඇය නැතනින් හැකි හැම විටම පොතෝයා මග වෙත දැම්මා. පෙරුමන් පුරා ලැබුමට බුදු සම්මා මිය පරලොව ගියා සිරියාවති අම්මා. මිය පරලොව ගියා සිරියාවති අම්මා. පින්වතුනි මේ විදිහට අනන්ත දහ දුක් විඳ දරලා මේ ආදරණීය අම්මා එදා තමන්ගේ අවසාන හුස්ම හෙළුවා. මේ අම්මා මැරෙන්න කලින් තමන්ගේ ජීවිත කාලය දැනගත්තා තව කාලයක් මම ජීවත් වෙන්නේ නැහැ කියලා. මේ අම්මා ගෙදර තිබුණු පුංචි පැන්සල් කොටයක් අරගෙන කඩදාසි කෑල්ලක පුංචි ලිපියක් ලිව්වා. ඒ වෙන කාටවත් නෙවෙයි තමන්ගේ ආදරණීය පුතාට. මේ ලිපිය ලියලා අසල්වැසියාට දුන්නා. මම තව වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. මම මැරුණු දවසට බැරි වෙලාවක් මගේ පුතා මලගමට එන්න පුළුවන්. අන්න එහෙම ආවොත් මේ ලිපිය මගේ පුතාට දෙන්න කියලා අසල්වාසියාට ලිපිය දුන්නා. ඉතින් මේ අම්මගේ මරණය ආරංචි වුණ හැටියෙම පැතුම් මේ මලගමට ආවා. ඔහුට අර බලාපොරොත්තු වුණ ආකාරයට ලිපිය හම්බුණා. දැන් අපි යන්නේ මේ ලිපිය මොන වගේ කාරණාවක් මේ අම්මා ලියලා තියෙනවද කියලා බලන්න. මේ කාව්‍ය ධර්ම දේශනාවේ මුල පටන් සංගවාගෙන ආපු රහසක් තමයි මේ ලිපියේ තියෙන්නේ. අපි බලමු මේ ලිපියේ මොන වගේ දෙයක් මේ ආදරණීය අම්මා ලියලා තියෙනවද කියලා. නුඹ ගැන ආද තුල තිබුණත් සෙනෙහසනිති මට නැලන්තුනේ කවදාවත් නුඹ මාගේ දියට අනේ පුතේ මන් මෙලොවින් සමුගත් දවසට ගරු කරපන් එක මොහොත
මගේ මාළමියට කුඩා කාලේ අනතුරකින් නුඹේ ඇත් එදා අහිමි වුණා මන් ඇඬුවා නුඹ වෙතදින් බදා වවන්නේ කොමද නුඹ අන්දෙක්ලු සදා රැකගත්තා නුඹ පොතුනි මගේ ඇත් පුදා පින්වතුනි මේ විදියට අම්මා මේ ලිපිය තුල සඳහන් කරා විශේෂයෙන් ඒකාන්තරණීය ඉල්ලීමක් කරා පුතේ බැරි වෙලාවක් මගේ මරණය දැනුම් දුන්නු මොහොතේ මගේ මලගමට ඇවිල්ලා එක මොහොතක් මට වැඳලා යන්න පුතේ ඒ වාගේම තමයි ඔයාගේ ආදරණීය තාත්තා වලදාපු සොහොන ළඟින්ම මගේ සොහොනත් ඉදි කරන්න කියලා මෙන්න මේ අම්මා එකම එක ඉල්ලීමක් සිදු කරලා තමන්ගේ පුතාට හදවතින්ම එකසිතින්ම ආශිර්වාදයන් සිදු කරන්නට යෙදුණා. ඒ වාගේම තමයි මේ අම්මා මේ ලිපිය තුල මා කාව්‍ය ධර්ම දේශනාවේ මුල පටන්ම සංගවාගෙන ආපු එක් රහසක් ලිපිය තුල සඳහන් කරා. ඒ ඡේදය ඒ ලිපි කොටස මා පෙළින් මේ විදිහට දේශනා කරන්නම්. මේ අම්මා එක තැනක සඳහන් කරනවා මගේ රත්තරන් පුතේ ඔබ මට සැලකුවේ නැති වුණාට කමක් නැහැ. පුංචි කාලේ දවසක් දා ඔබ මිදුලේ එහෙ මෙහෙ දුවලා පැනලා සෙල්ලම් කරනකොට ගහක තිබුණු කෝටු කෑල්ලක් ඔබේ ඇහි වැදිලා ඔබ ලේ පෙරාගෙන දුවගෙන මල් ළඟට ආවා. මට කර කියා ගන්නට දෙයක් නැහැ. මං ඔබව කරේ තියාගෙන ස්පිරිතාලෙට දුවගෙන ගියා. ස්පිරිතාලෙට ගියපුවාම වෛද්‍යවරු කිව්වේ කවදාකවත් මේ ඇහැ සුවපත් කරන්නට බෑ කියලා. හැබැයි වෛද්‍යවරුන් පැවසුවා කවුරුන් හෝ ඇහැක් දන් දෙන්නේ නම් පමණක් මේ ඇහැ සුවපත් කරන්නට පුළුවන් කියලා. මං දෙවතාවක් හිතුවේ නෑ මගේ රත්තරන් පුතේ මගේ ඇහැක් දන් දීලා එදා මුළු ලෝකෙම දකින්න මං ඔබට ඉඩ ප්‍රස්තාව සැලසුවා. එදා ඉඳන් මේ ආදරණීය අම්මගේ ඇස් දෙකෙන් තමයි මේ පුංචි පුතා මුළු ලෝකෙම දැක්කේ. මේ ලිපිය මලගමට ඇවිල්ලා එදා පැතුම් කියවගෙන යනවා. කඳුළු කැට එක එක මේ ලියුම මතට වැටෙනවා. පතුන්ට කර කියා ගන්නට දෙයක් නැහැ. හදවතට දැනෙන වේදනාව දරා ගන්නට බෑ. ඔහු එදා මලගමේ බිම පෙරලි පෙරලි තමන්ගේ ආදරණීය අම්මව සිහිපත් කර කර තමන්ගේ අම්මට සිදු කරපු සියලුම වැරදි සිහිපත් කර කර හඬා වැළපෙනවා. බේගාතේ උරුසිරු නැතයි පිළිකුල් කෙරුවා යහගුණ ඉවතලා හඳ තුළ අකුසල් දැරුවා අමතක වේලා වාගේ මම අමතක කෙරුවා මරුවට ළඟයි අම්මේ ඉවසනු බැරුවා කොතෙකුත් වේසවී සෙව්වත් නීතිදානය හැම විට සොයා බැලුවේ දරුවා
කඳුලක් නැගෙන්නේ අම්මා මාලදීනය අද දැනෙනවා අම්මේ නුඹේ මව්ගුණය සංසාරේ සැරිසරලා වෙහෙස වෙලා පින්මේ දරුවන් වදා යාමග වෙත ගෙනෙවිත් නුඹ දැම්මේ මෙත් කරුණා ගුණය හද තුල තිබුණා නිති හැම්මේ නුඹට දුන්න දුක් ගින්නට සමාවේයන් අම්මේ නුඹට දුන්න දුක් ගින්නට සමාවේයන් අම්මේ පින්වත්නි අම්මගේ තාත්තගේ ගුණ සමුදායන් මෙච්චරයි මෙපමණයි කියලා කවදාකවත් අපට කියලා ලියලා නිම කරන්නට බෑ. ඒ නිසා ඒ අනන්ත ගුණ සමුදායකින් යුක්ත ආදරණීය දෙමාපියන්ට ගරු කරන්නට උපස්ථාන කරන්නට අපි හැමදෙනාම අප්‍රමාණ අධිෂ්ඨාන කරමු. ඒ අවවාදයන් අනුශාසනාවක් සිද්ධ කරමින් මා මේ කාව්‍ය ධර්ම දේශනාව මෙලෙසට අවසානය සිදු කරනවා. පැල්පත වූ එළිය කළා සුරපුර දාන දුටුවා දිවියෙන් ඔබගේ සම්පත් මාන ඔබේ ආදරය දිවියට දෙයි නිති බැතිසාන මගේ ජීවය එළිය කළා අම්මා නම් පාන අඳුරු රැයේ එළිය ගෙනෙන සඳ එළියයි අම්මා මද්දානි සේවන සඳන තුරුලිය ගොමු අම්මා මල්යායේ සුවඳ හමන මල් සම්පත අම්මා සංසාරේ දකින එකම රුවපින් බාර අම්මා සංසාරේ දකින එකම රුවපින් බාර අම්මා මව්පිය දෝදාරෝ සෙනෙහෙදිලෙන්නයි ඒ සෙනෙහෙන් මුළු ලොව සැනහෙන්නයි බුදුගුණ බොදු බාල ලොව පැතිරෙන්නයි සෑම දෙනා ලොව
නිවන් දකින්නයි සෑම දිනා ලොව නිවන් දකින්නයි අද අපගේ දහම්මග වැඩසටහනට සම්බන්ධ වුණේ අතිපූජ්‍ය පදිය පැරැල්ලේ පඤ්ඤාසෝබන ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට අපගේ පාද නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව. යුනික් ප්‍රොඩක්ෂන් අපහා එක් වූ ඔබ සැමට තෙරුවන් සරණයි.